ප්‍රේක්ෂකතුතුනි මේ සිතිජය සංවාද වැඩසටහන. අද සිතිජය සංවාද වැඩසටහනේ අපේ ආරාධිතයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ධර්මස්. ආචාර්යතුමනි අපි දන්නවා රට ඉතාමත් බැරෑරුම් අවස්ථාවක තියෙන එක දීර්ඝ කාලීනව බැරෑරුම් අවස්ථාවකට ආව මේ අදෙය වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දේශපාලනික ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකමය ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනික ප්‍රශ්නය යම් තාක් දුරට විසඳුණා ඉතාමත් ආසන්නේ. හිටපු අගමැතිවරයා ඉල්ලාස් වෙලා අලුත් අගමැතිවරයෙක්පත් වුණා. අපිට දැන් හිතන්න පුළුවන් දේශපාලනික ප්‍රශ්නය පොඩ්ඩක් සමතේකටපත් වුණා කියලා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය රටේ ආර්ථික ප්‍රශ්නය. මිනිස්සුන්ට පෝලිං වල ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මිනිස්සුන්ට ඉතාමත් අධික වියදමකට තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. මම ඒ ආර්ථිකමය කාරණයට කලින් ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. මේ දේශපාලන පසුබිම ආර්ථික පසුබිමත් එක්ක ඔබතුමාගේ අද විග්‍රහය මොකක්ද අපේ රට තියෙන තැන ගැන? බොහොම ස්තුතියි ධර්මශ්‍රී මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම හිතන්නේ අපි පසුගිය කාලේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගමන් කරන්නේ කොතනටද කියන එක කතා කරා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ සිරස මාධ්‍යයේ විවිධ වැඩසටහන් සඳහා මම සහභාගී වුණා. නමුත් මේ தત્ත්වය අපි පුරෝකථනය කරන ලද தત્ත්වයක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ශ්‍රී ලංකාව සෑහෙන කාලයක ඉඳලා මේ ආර්ථික අර්බුදය දෙසට ගමන් කරමින් තිබුණා. කොවිඩ් වසංගතය මගින් මේ අර්බුදය එහෙම නැත්නම් ආර්ථිකයේ කඩාවැටීම ඉක්මන් කරා. ඒ සමගම අපි අර ඊටමත් පහසුවෙන් කරගෙන හිටපු දේවල් මේ වන විට ඊටමත් අපහසුවෙන් කරන තැනටපත් වෙලා තියෙනවා. එතකොට මේ தત્ත්වය තාම වෙනස් වෙලා නැහැ. සහ මගේ කියවීම තමයි අපි තාම ඉන්නේ ආර්ථික අර්බුදයේ මුල් අවස්ථාවේදී. ඒකට හේතුව තමයි මෙතනින් එහාට තව මාස කිහිපයක් යනකම් මේ தത്വයට වඩා දුෂ්කර තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි පසුගිය කාලය පුරාවටම නිසි ආර්ථික තීරණ නිසි වෙලාවෙදි ගත්තේ නැහැ. ඒ නිසි ආර්ථික තීරණ නිසි වෙලාවෙදි නොගැනීමම තමයි මේක දේශපාලන අර්බුදයක් සහ සමාජ අර්බුදයක් මට්ටමට වර්ධනය වෙන්න හේතුව. මොකද අපි නිසි පරිදි ඒක කල්පනාකරණය කරා නම් ආර්ථික ගැටලුව මේ ප්‍රශ්නය අපි අද දකින්න වෙනස් විදිහකට. ඒ නිසා ඔබ අසු ප්‍රශ්නයට පිළිතුරු විදිහට මට කියන්න තියෙන්නේ තවම අපි ඉන්නේ ඊටමත් පුරෝකථනය කරන්න බැරි අවස්ථාවක. මහ බැංකුව අධිපතිතුමා කියනවා වගේ එක දිනයක් අපි ගන්න තීරණය පරක්කු කරනවා කියන්නේ කවදාවත් මේක ගොඩ ගන්න බැරි මට්ටමට යන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම ඉක්මනින් මේ අවස්ථාවේදී ගත යුතු පියවර සියල්ල ගත යුතු අවස්ථාවක තමයි ඉන්නේ. හොඳයි, ඔබ පසුගිය කාලේ පුරාවටම කියලා කිව්වා. යමෙකුට කියන්න පුළුවන් බොහෝ අය කියනවා අධිරාජ්‍යවාදීන්ගේ නිදහස ගත්තට පස්සේ ඉඳලා මේ අවුරුදු 77ක කාලයම මේකට වග කියන්න ඕන කියලා. ඇත්තටම අපේ රටේ ආර්ථිකය එහෙමද උනේ? අපේ රටේ ආර්ථිකයේ අර අපි කියනවා ප්ලස් මයිනස් කියලා ප්ලස් පොයින්ට් එකක් තිබ්බ තැන් නැද්ද මේ කාලේ පුරාවට? ඇත්තටම අපි ආර්ථිකය ගත්තම ආර්ථිකයේ විකාශනයේ තුල නිදහසින් පසු ආර්ථිකය ගත්තම විවිධාකාරයේ උච්චාවචනයන් අපි දකිනවා. නමුත් මම හිතන්නේ අපි පැහැදිලිව අවබෝධ කරගත යුතු දෙයක් තමයි වර්තමාන අර්බුදයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අධික ලෙස ණය ගැනීම කියන එක. එතකොට මම දකින දෙයක් තමයි මේකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි ස්වභාවිකවම විශේෂයෙන් 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති වලට ගියාට පස්සේ ඉඳලා අපි විශාල වශයෙන් අපේ අපනයන ආදායමෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය අභිබවා ආනයන වියදම් සඳහා වැය කරා. ඒ කියන්නේ අපේ වෙළඳ හිඟය දිගින් දිගටම විශාල වෙමින් පැවතුණා. ඒක පසුගිය වර්ෂයේ ගත්තොත් ඩොලර් බිලියන 8ක් 2019 ගත්තොත් ඩොලර් බිලියන 10ක් විතර ආසන්න වශයෙන් තිබ්බ අගයක්. ඒක එකක්. එතකොට ඒක දිගු කාලීනව මේ අපේ සම්පූර්ණ ආර්ථික ව්‍යුහය තුලම ඇතිවෙච්ච වෙනස්කම. දෙවනි දේ අපි ණය ගැනීම සිදු කරා නිදහසින් පස්සේ දිගටම. නමුත් ඔබ බැලුවොත් 2007 ඉඳලා අපි යොමු වෙනවා විදේශ වෙළඳපොලෙන් සොයරි බැඳුම් කර මත ණය ලබා ගන්න. ඒක 2007 ඉඳලා එන ක්‍රමවේදයක් සහ ඒ ණය ලබා ගැනීම
සීග්‍රයෙන් වර්ධනය වෙනවා. ඔව්. ඊට කලින් අපි ණය ලබා ගත්තා. ණය ලබා ගත්තේ ව්‍යාපෘති ණය තමයි විශේෂයෙන්ම. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපෘතියකට අදාළව අන්තර්ජාතිකව ක්‍රියාත්මක වෙන ආයතනයකින් හෝ වෙනත් රටකින්. අපි සරලව කිව්වොත් මොන ශේෂ්ත්‍රයන් වලට අපි ණය ගන්න? කියන්නේ අපි කණ්ඩ බොණ්ඩ ණය ගන්නවා. අපි ඒ වගේම ව්‍යාපෘති වලට ණය ගන්නවා. දැන් අපි ව්‍යාපෘති වලට ණය ගන්නකොට අපි හිතමුකෝ මහා මාර්ගයක් ඉදි කරන්න කියලා. එතකොට අපි ඒ ගන්න ණය අපි භාවිතා කරනවද නැද්ද කියන එක නෙමෙයි. නමුත් අනිවාර්යෙන් ඒක එකඟතාවයක් තියෙනවා මේ ණය ලබා ගන්න ප්‍රමාණය අපි යොදන්නේ මහා මාර්ගය ඉදි කරන්න කියලා. ඒවා තමයි අපි කියන්නේ ව්‍යාපෘති ණය කියලා. ඒක වරාය ඉදි කිරීමට වෙන්න පුළුවන් ඒ වගේ දේවල්. නමුත් මේ ස්වෛරී බැඳුම් කර මත ගන්න ණය ඒවා එහෙම මොන කාර්යයන් සඳහා යොදා ගන්නවද කියන සම්බන්ධයෙන් නිර්ණායක නැහැ. අපි එකඟ වෙන්නේ නැහැ. අපි නිකන් සාමාන්‍ය පර්සනල් ලෝන් එකක් ගත්තා වගේ. අපි හවුසින් ලෝන් එකක් ගත්තොත් එහෙම බැංකුවෙන් ඇවිල්ලා බලනවා අපි මේ ගේ හදනවද? ඒ වගේ පොඩි පසුවිපරමක් තියෙනවා. පෞද්ගලික අපි ණයක් ගත්තොත් එහෙම නැහැ. ඒ වගේ. ඒක නමුත් මේක 2007 ඉඳලා දිගින් දිගටම අපි කරාම වෙන්නේ මේවා භාවිතා කරේ කුමන කාර්යයන් සඳහාද කියලා කවුරුකවත් දන්නේ නැහැ. එතකොට එතන වැටුප් ගෙවින් වෙන්න පුළුවන්. විදිහටම මේ ණය දෙන්නන් අපි ඔබ කිව්වා අපි බැංකුවකින් ණයක් ගන්නොත් පසුවිපරමක් තියෙනවා. අපි ගයක් හදන්න ගන්නවා නම් ගේ හදනවද කියලා බලනවා. අධීර කීපයකින් තමයි මේ ණය නිකුත් කරන්නේ. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි වැඩි දෙනෙක් කියන්නේ අපේ විශාල ව්‍යාපෘති නෙළුම් කුළුණ ගැන කියනවා, වරාය ගැන කියනවා. මේ වගේ ආදායම් උත්පාදනයේ කොහොමද කියලා මේ ණය දෙන ආයතන හොයා බැලුවේ නැද්ද? දැන් ණය දෙන ආයතන කියලා ගත්තම ඒකෙත් විවිධ කණ්ඩායම් ඉන්නවා. අපි ගත්තොත් එහෙම ඇතැම් ආයතන වලින් ණය ලබා දෙනකොට ඔවුන් දැඩිව මේවා පසුවිපරමකට ලක් කරනවා. නමුත් ඇතැම් ආයතන ඇතැම් රටවල් මේ ණය ලබා දීමේදී දැඩි පසුවිපරමක් කරන්නේ නැහැ. එතකොට ඒ නිසා පසු කාලීනව අපි දැක්ක දේ තමයි උදාහරණයක් විදිහට ජපානයෙන් ණයක් ලබා දෙනකොට කොන්දේසි ගොඩක් එක ණය දෙන්නේ. ජයිකා ආයතනය හරහා ලැබෙන්නේ. එතකොට එතනදී කොන්දේසි ගොඩක් තියෙනවා කියන්නේ ඒගොල්ලෝ බොහෝ දුරට පසුවිපරමකට ලක් කරනවා. මේවා නිසි පරිදි නිසි ව්‍යාපෘති සඳහා යෙදවෙනවද කියන. එතකොට ඒ වගේ දේවල් අධෛර්යමත් වෙලා ඊට වඩා වෙනස් පහසුවෙන් ණය ලබා ගන්න පුළුවන් සහ එවැනි පසුවිපරම් දැඩි ලෙස සිදුවෙන්නේ නැති පාර්ශව කෙරෙහි ඒකට මම කිව්වොත් දේශපාලන භූගෝලීය පදනමක් ඇතුවේ ණය දෙනවද කියලා. යම්කිසි රටකට ඕනේ දැන් ඉන්දියාවට ඕනේ අපේ රටෙත් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි කරගන්න. චීනෙට ඕනේ ඉන්දියාවට වඩා එහාට ගිය සම්බන්ධතාවයක් අපිත් එක්ක තියාගන්න. ඒ අනුසාරයෙන් අපේ රාජ්‍යයන් එක්ක අපේ නායකයොත් එක්ක ගනුදෙනු කරනවාද කියලා මම අහුවොත්. ඔකේ පැති දෙකක් තියෙනවා. ඔබ කියන දේ හරි. අපි ගෝලීය මට්ටමේදී දේශපාලනික තත්ත්වයන් විග්‍රහ කරොත් එහෙම අපි දකිනවා වර්තමානයේ යුක්‍රේනයට මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද ඔවුන් යම් ආකාරයකට ඔවුන්ගේ සිටි පිළ අපි ගත්තොත් එහෙම භූගෝලීය දේශපාලනික තත්ත්වයන් තුළ වෙනස් වීමකට ලක් වෙනවා 2014. ඒකත් එක්ක මේ වෙනකොට ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මොකද මේ ඔවුන්ගේ උත්සාහය කලින් රුසියාවත් සමග සම්බන්ධ වෙලා තිබුණු රටක් මේ වන විට අනිත් පැත්තට ඔවුන්ගේ ඇල්ම දක්වන්න එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් එක ප්‍රකාශ කරලා තිබීම. ඕක තමයි යුද්ධයට ප්‍රධාන වශයෙන්ම හේතුව. ඒතකොට ඒ වගේ අපිටත් තියෙනවා ගැටලුවක්. අපිත් පසුගිය වර්ෂ කිහිපෙත් විශ්ලේෂණය කරොත් එහෙම අපි විශාල වශයෙන් යම් යම් රටවල් කෙරෙහි දැඩි සම්බන්ධතාවයන් ගොඩනගාගෙන තියෙනවා. ඒක එකක් දේශපාලනික වශයෙන් හේතුව තමයි යුද්ධෙන් පස්සේ ශ්‍රී ලංකාවට විවිධ චෝදනා නැගෙනකොට පැවති රජය අනුව ඒ සඳහා සහයෝගය දැක්වේ ඇතැම් රටවල්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පොදු ජන පෙරමුණ හෝ ඒ හා සම්බන්ධිත රජයන් පවතින අවස්ථාවකදී අපිට ජිනීවාවලදී සහයෝගය දැක්වේ රුසියාව සහ චීනය. එතකොට මේ පැත්තට අපේ යොමු වීමක් තිබුණා. ඒ රාජ්‍යයන් පවතින විට. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් එහෙම UNP ඒ සම්බන්ධිත රජයන් පවතින අවස්ථාවකදී බොහෝ විට අපිට ඒ සඳහා උපකාර ලැබෙන්නේ ඇමරිකාව සහ යුරෝපය කියන පැත්තෙන්. එතකොට අපි ගත්තොත් එහෙම ලංකාවේ දේශපාලන පක්ෂානුව අපි මේ බැඳියාවන් වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒක එකක්. නමුත් ඊට අමතරව චීනය අපි විශේෂයෙන් ගත්තොත් එහෙම ඔවුන් ණය මුදල් ලබා දීම විවිධ ව්‍යාපෘති සඳහා ණය ලබා දීම ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපෘතියක් වෙනවා. බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් කියන එකට සම්බන්ධ කරගෙන
ඒ ආශ්‍රයෙන් ඔවුන් ණය ලබා දීම කරා. එතකොට එතනදී ශ්‍රී ලංකාව මේ මාවතක් සේද මාවතේ පිහිටීම නිසා ඇතැම් ව්‍යාපෘති සඳහා අපිට ණය ලැබුණා. එතකොට මේ දෙකම තිබුණා. ඊට අමතරව ඔබ කිව්ව දේ. මොකද ඉන්දියාව ලංකාව ගැන ඉතාමත් ඇල්මක් දක්වනවා. හේතුව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව ඉතාමත් වැදගත් යනවා. එතකොට මේ දෙක අපි කළමනාකරණය කර ගැනීම තුළ ඇතැම් විට අපිට ණය ලබා ගැනීම විවිධ ආධාර ලැබුණා. නමුත් මම හිතන්නේ නැහැ මේ කිසිම රටක් ඔවුන්ට ප්‍රතිලාභ නොලැබෙනවා නම් ශ්‍රී ලංකාවට ලබා දෙන්න උත්සාහ කරනවා කියලා. ඔබ හිතනවද කොවිඩ් වසංගතය දැන් පවතින රජය හැම වෙලාවෙම කිව්වේ කොවිඩ් වසංගතයත් එක්ක තමයි අපි මේ පරිහානියට ආවේ අපිට මේක දරා ගන්න බැරි වුණේ කළමනාකරණය කරගන්න බැරි වුණේ කියන එක ඇත්තක් තියෙනවද? කොවිඩ් වසංගතය ගත්තොත් එහෙම අපි ඒක කියන්නේ අර අවුරුදු කීපයකින් ඇති වෙන්න තිබ්බ ගැටලුව ඒක පොඩ්ඩක් ඉක්මන් කළා පමණයි. හේතුව කොවිඩ් වසංගතය නිසා අපිට කොවිඩ් වසංගතය ආවත් නැතත් අපි මේ හා සමාන දෙයකට මුහුණ දෙන්න ඉඩ තිබ්බා. අනිවාර්යයෙන්. කොවිඩ් වසංගතය ආවත් නැතත් මේ අපේ ක්‍රියාවලිය තුළ අපි දිගින් දිගටම ණය ලබා ගැනීම කරලා තිබුණා. ඒක මිලියන 500කින් පටන් ගත්තේ 2017 ස්වෛරී බැඳුම් කර විශේෂයෙන් 2019 වෙනකොට බිලියන 4ක් වගේ ප්‍රමාණයක් අපි ගන්න මට්ටමට ඇවිල්ලා තිබුණා. දැන් මේ අවුරුද්දේ අපිට ණය ගන්න හැකියාව තිබුණා නම් ඔය කියන විදිහට කොවිඩ් එන්නේ නැතුව ටුවරිස්ට්ලා යම් කිසි ප්‍රමාණයක් ඇවිල්ලා ඒ කියන්නේ බිලියන 5ක් විතර ටුවරිසම්ස් වලින් ඊගාවට ප්‍රේෂණ වලින් බිලියන 7ක් විතර ඇවිල්ලා යම් කිසි අපිට සාධනීය තත්ත්වයක් තිබුණා නම් හැබැයි ප්‍රශ්නෙට ඒත් අපිට කරන්න වෙන්නේ වඩා වැඩි ණය ප්‍රමාණයක් අපිට ගන්න වෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ගමන් කරමින් සිටියේ මේ ණය මත ක්‍රියාත්මක වෙන ආර්ථික තත්ත්වයකට. හොඳයි. අපේ රටේ මේ ආර්ථිකමය අර්බුදයත් එක්ක දේශපාලනයත් වෙනස් වුණා රටේ. අවුරුදු 5කට හදපු ආණ්ඩුවක් ඒ කියන්නේ ව්‍යවස්ථාදායකේ වෙනස් වුණා. අපි දන්නවා මේ වෙනස් වීමට හේතුව ඇත්තටම මිනිසු පාරවල් වලට ගිහිල්ලා පෝලිං වලට ගිහිල්ලා තියෙන එකත් එක්ක ජනතා නැගිටීමක් තමයි ආවේ. මේ ජනතා නැගිටීමත් එක්ක මේ ඇතිවෙච්ච දේත් එක්ක නිතර කතා වුණා. අපි IMF එකට හරි ගිහිල්ලා ණය ටිකක් ගත්තා නම් මේ හැම වෙලාවෙම ණයත් එක්ක තමයි කතා කරන්නේ. ණය වැඩි කරගන්න එක තමයි කතා කරන්නේ. ගියා නම් මේ දේ වෙන්නේ නැහැ කියන කාරණේ. ඔබ මොකද හිතන්නේ? ඇත්තටම IMF එකට අපි යනකොට වෙන්නේ එතන ණයක් පමණක්ම නෙමෙයි. අපි කියනවනේ IMF එකට යන්න කිව්ව ගමන් සාම්ප්‍රදායික දේශපාලනඥයන් කියනවනේ කොන්දේසි දමනවා කියලා. මේ කොන්දේසි අපි විශ්ලේෂණය කරනොත් එහෙම රටක් විදිහට ඒවා සත්‍ය වශයෙන් ලංකාවේ ක්‍රියාත්මක විය යුතු ආර්ථික ප්‍රතිපත්ති. නමුත් මේ ආර්ථික ප්‍රතිපත්ති දේශපාලනික වශයෙන් මේ ගෙවීමේ හැකියාවද? ගෙවීමේ හැකියාව සහ අපි කියන සස්ටේනබිලිටි මේවා දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. නමුත් මේ ආර්ථික වශයෙන් අනිවාර්යයෙන්ම වැදගත් වෙන ප්‍රතිපත්ති දේශපාලනික වශයෙන් සමහරක් වෙලාවට හිතකර නොවෙන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම්. දැන් ලංකාව ගත්තොත් එimhe විශාල රාජ්‍ය සේවයක් තියෙන රටක්. එතකොට විශාල රාජ්‍ය සේවයක් කියලා කියන්නේ අපි අනිවාර්යෙන් වාර්ෂික අයවැයට වැටුප් ගෙවීම පමණක් අපි ගත්තොත් එහෙම ලොකු මුදලක් එතනට වැය කරන්න වෙනවා. නමුත් මේ රාජ්‍යාංශයේ ඵලදායීතාවය ගත්තොත් එහෙම ඊටාම අඩුයි. ඒක අපි බය නැතුව කතා කරන්න ඕනේ. තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ නැති රාජ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒතකොට එහෙම තියෙද්දී අපි පසුගිය රජය යටතේ 50000ක උපාධිධාරීන් බඳවා ගන්නවා. සමහරක් අයව අනියුක්ත කරාට ඔවුන්ට වාඩි වෙන පුටුවක්වත් ඒ ආයතනවල නැහැ. ඒ කියන්නේ අවශ්‍යතාවයක් නැතුව තමයි අපි මේ බඳවා ගැනීම කරේ. හැබැයි රැකියා නොදීමේ ප්‍රශ්නයක් වෙනවා. රැකියා නොදුන්නොත් ඒ පිරිස එකතු වෙනවා. උපාධියක් අරගෙන ගෙදෙට්ටුලයි. ඔව් අපි ඒක වෙනම කතා කරන්න ඕනේ. හේතුව තමයි ලංකාවේ මම විශ්වාස කරන දේ නිදහස් අධ්‍යාපනය තුළින් ඕනෑම කෙනෙක්ට විශ්වවිද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව දීලා තියෙන රටක. එහි බරපැන ලංකාවේ දුප්පත්ම පුද්ගලයා පවා බදු ගෙවලා දරන තත්ත්වයක් තුළ ඇයි උපාධියක් දුන්නට පස්සේ රජයෙන් රැකියාවක් දෙන්න ඕනේ? රජය බැඳිලා නැහැ එහෙම. රජයට කිසිම බැඳීමක් තියෙන විදිහක් නැහැ. එහෙම බැඳීමක් තියෙන විදිහක් නැහැ. යම් කිසි උපාධිධාරියෙක් කියනවා නම් අවුරුදු 3ක හෝ 4ක උපාධියක් හැදෑරුවට පස්සේ මට රැකියාවක් නැහැ. ඒ නිසා රජය ඒක දෙන්න ඕනේ කියලා. මං කියන්නේ මේක තමයි අපේ තියෙන ප්‍රධානම ගැටලුව. අපි වෙනස් වෙන්න ඕන දේවලුත් ඕවා.
අනිවාර්යයෙන්. මේවා වෙනස් වෙන්න ඕනේ. මොකද උපාධිධාරියෙක් කියන ඒක ව්‍යවස්ථාව වෙනස් කරන්නත් බෑ. ඒවා ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. මේ ආකල්ප තුළ වෙනස් වෙන්න ඕනේ. සමස්ත ආකල්ප තුළ වෙනස් වෙන්න ඕනේ. එතකොට දැන් අපි ගත්තොත් මම කියකේ හිටියේ දැන් IMF එකේ ගියාම ණය විතරක් නෙමෙයි. අපි දිගින් දිගටම IMF යන්න කිව්වේ මේ හේතුව නිසා. මොකද රට තුළ අපි දැක්ක ප්‍රවණතාවයක් දේශපාලනික වශයෙන් වාසිදායක ජනප්‍රිය ආර්ථික වශයෙන් ඉතාමත් හානිකර තීරණ ගැනීමෙන් තිබුණා. ඒතර IMF ගියා නම් මේ තත්ත්වයන් යම් මට්ටමකට පාලනය වෙනවා. ඒතකොට ඒකේ දෙකක් තමයි රාජ්‍ය සේවය අඩු කරන්න කියන එක. ඒතර අඩු කරාම අයවැයට එන බර අඩු වෙනවා. අයවැයේ වියදම් අඩු වුණාම අයවැය හිඟේ පියවන්න අපි ගන්න ඕන ණය ප්‍රමාණය අඩු වෙනවා. ඒතර මේක දිගු කාලීනව අපිට විසඳුමක් බවට පත් වෙනවා. ඒතර මම කියන්නේ දැන් ඒ වගේ ක්‍රියාමාර්ග සඳහා අපි යා යුතුව තිබුණා. ඒ සඳහා අපි ගියේ නැහැ. අනිත් එක ණය එකක් IMF එකෙන් ණය දෙනවා එකක්. දෙවෙනි එක ඔවුන් යම් යම් සාධනීය ප්‍රතිපත්ති අපිට යෝජනා කරනවා දෙක. තුන්වෙනි එක IMF ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමග සම්බන්ධව මේ ගෙවුම් ශේෂ ගැටලු කළමනාකරණය කරනවා කියන පණිවිඩය තුළ විදේශ වෙළඳපොළ තුළ අපිට විශ්වාසනීයත්වයක් ගොඩනගෙනවා. දැන් වර්තමානයේ වෙලා තියෙන්නේ ඒ විශ්වාසනීයත්වය නැහැ. ඒ නිසා අපිට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් සාර්ථකව ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. හොඳයි. ඔබ තරුණ වෘත්තිකයෙක්, ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඔබ දන්නවා තරුණයින්ගේ අදහස් කොහොමද කියලා. අපේ රටේ පොඩි මතයක් තියෙනවා ආචාර්යතුමනි. අපි ප්‍රවෘත්ති අපි දැකලා තියෙනවා විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන කුඹුරු කොටන දරුවෙක් කියලා. ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා. ඒක හොඳ නැද්ද? ඔය කියපු ඒවත් එක්ක. මම හිතන්නේ විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීම කියන එක අපේ තියෙනවනේ මතයක්. ඒ තමයි අනිවාර්යෙන් රැකියාවක් සඳහා අපි මේ දරුවන්ව යොමු කළ යුතුයි කියන තැන. ඒතර ඒ මතයෙන් ගත්තම රැකියාව කියන එක ගැනත් අපේ තියෙන පොඩි කියවීමක්. මැනේජ්මන්ට් ෆැකල්ටි එකට ආවොත් එහෙම ශ්‍රී ජයවර්ධනපුර අපි කියන්නේ විශ්වවිද්‍යාලයේ මේ එංගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න, මැනේජර් කෙනෙක් වෙන්න. ඔය තමයි ඔළුවේ තියෙන්නේ. ඉංජිනියර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න. මේ අපේ තියෙනවනේ අර ප්‍රධාන වශයෙන් අපි පිළිගන්න වෘත්තීන් කියන එක. මං හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම අධ්‍යාපනය තුළින් යොමු කළ යුත්තේ එවැනි දේවල් සඳහා කියලා. ඔබලා එහෙම මතේ වෙනස් කරලා දරුවෝ එළියට දානවා නම් ඇයි මේ වගේ තත්ත්වයක් තියෙන්නේ? නෑ මතේ වෙනස් කරන්න අමාරුයි. මම මගේ විශ්වවිද්‍යාලෙන් ඉගෙන ගන්න දරුවන් මේ ගැන සාක්ෂි දරයි. මම නිතරම කියන දෙයක් තමයි අපි නිෂ්පාදන සාධක විද්‍යාවට ආර්ථික විද්‍යාවේ කතා කරනවා භූමියේ ශ්‍රමීය ප්‍රාග්ධනයේ ව්‍යවසාය කියලා හතරක්. ළමයින්ගෙන් ඇහුවම ලංකාවේ මේකට අඩුව මොකක්ද කියලා ළමයි පිළිතුර දන්නවා ව්‍යවසායකයන් අඩුයි. ඒතර ව්‍යවසායකයන් අඩුයි කියන්නේ ලංකාවේ නිෂ්පාදනයන් වෙන්නේ නැහැ. ඒතර මේ සඳහා යොමු කිරීමක් අවශ්‍යයි. යොමු කිරීමක් කිරීමේ උත්සාහයක් අපේ ෆැකල්ටි එක තුල තියෙනවා. ව්‍යවසායක අධ්‍යනාංශයක් අපි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පිහිටවනවා. හැබැයි ඒ සඳහා ශිෂ්‍යයන්ගේ යොමු වීමක් නැහැ. ඔවුන් එන්නෙම ජොබ් එකක් කරන්න පුළුවන් ඩිග්‍රී එකක් කරන්න බලාගෙන. ඒ නැඹුරුතාවය අපිට වෙනස් කරන්න අර අවුරුදු 4 තුල අමාරුයි. ඒක එන්න ඕනේ පාසල් මට්ටමේ. අපේ සමාජයෙන් ඒක එන්න ඕනේ. ව්‍යවසායකයා අගය කරන සමාජයක් අපිට තියෙනවා නම් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ ආශ්‍රයෙන් අර කුඹුරු කොටන දරුවා කරන්නේ තාත්තා කරපු දේ නම් මම ඒකට එකඟ නැහැ. හැබැයි එයා ඒක වෙනස් විදිහකට නව ව්‍යවසායකත්ව දැනුමක් එතනට ගෙනහිල්ලා වෙනත් ශාස්ත්‍රයකට ඒක ප්‍රවර්ධනය කරන්න පුළුවන් විදිහට අපි හිතමුකෝ අලුත් තාක්ෂණය මේකට යොදවලා ඒ කුඹුරු කෙටීමට සම්බන්ධ වෙනව නැත්නම් ගොවිතැනට සම්බන්ධ වෙනව නම් මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. හොඳයි. කෙටි විරාමයකින් අනතුරුව අපි යලිත් සාකච්ඡා සමග එක් වෙනවා. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි ඔබ යාලිත් සිටිජය සංවාද වැඩසටහන සමගින් අද අපේ ආරාධිතයා ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතා. එතුමන් ශ්‍රී ජාතකපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා දිනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා. හොඳයි. ඔබතුමා මම ඊළඟට අහන්න කැමති අපි ආර්ථිකයේ තියෙන ගැටලු තමයි මේ ජනතාවට බලපාන ගැටලු. අපි ප්‍රේක්ෂකව දැනගන්න කැමති ගැටලු මම ඔබතුමාගෙන් අහන්නේ. එකක් අපි IMF එක ගැන ඇහුවා. හොඳ විග්‍රහයක් ඔබෙන් ලැබුණා. ඊට පස්සේ කියනවා මේ රුපියල අවප්‍රමාණය වීම අපිට ලොකුම ප්‍රශ්නයක්. ඩොලරය ඉහළ යනවා, රුපියල අවප්‍රමාණය වෙනවා. ජනතාවගේ බඩු මිල ඉහළ යනවා. මේකටත් කිව්වේ අන්තිම ආර්ථික විග්‍රහය දුන්නේ බොහෝ පිරිස් අපි මේකට කලින් ඩොලරේ පාවෙන්න ඉඩ දෙන්න තිබ්බයි කියලා.
ඔබගේ ආර්ථික විද්‍යා උපදේශය ඔබගේ විග්‍රහය මොකක්ද? ඔය ඇත්තටම මම හැම දෙයක්ම අහන්නේ මේ ඉන්න තත්ත්වයට එක්ක අපේ ආර්ථික රටාවත් එක්ක කියන්නේ දැන් තියෙන තත්ත්වයට එක්ක. අනිවාර්යෙන්. දැන් ඇත්තටම කෙනෙක් හිතන්න පුළුවන් මම මේ දැන් කතා කරන දේවල් ඔක්කොම උනාට පස්සේ අය ඇවිල්ලා මාධ්‍ය කියන්නේ කියලා නේ. නමුත් ඇත්තටම අපි මේ දේවල් දිගින් දිගටම කියපු දේවල් මෙතනදී මතු කරන්න තියෙන්නේ අපි අත්දැකපු දේ තමයි නිසි ආර්ථික තීරණ නිසි වෙලාවේදී නොගැනීම තමයි මේ අර්බුදයට හේතුව කියන එක. එතකොට ඒකෙදී මේ මෑත කාලීන වෙච්ච දෙයක් තමයි අපි ඔය කතා කරපු IMF වෙත නොයෑම සහ රුපියලේ අගය වෙළඳපොළ බලවේග මත තීරණය වෙන්න නොදීම කියන එක. ඒක නොවීම තුල දැන් අපි කරේ මොකද්ද? රුපියල අවප්‍රමාණය නොකර අපිට තියාගන්න පුළුවන්. ඒ සඳහා ක්‍රමවේදය තමයි අපි හිතමුකෝ දවසකට ඩොලර් මිලියන 100ක් ඉල්ලුම් කරනවා. මිලියන 80 නම් සපයන්නේ මේ මිලියන 20ක හිඩසක් එනවා. එතකොට මේ හිඩස සංචිත භාවිතයෙන් ඒ කියන්නේ මහ බැංකුව තමන්ගේ සංචිත නිකුත් කරලා ගලපන්න ඕනේ. එහෙම ගැලපුවොත් වෙළඳපොළ තුලිතයකට එනවා. එහෙම නැත්නම් වෙළඳපොලේ ඩොලර් වල හිඟයක් එනවා. මුල් කාලේ මොකද්ද මහ බැංකුව කරේ? ඔවුන් සතු සංචිත මේ සඳහා වෙළඳපොළට නිකුත් කරා. එතකොට අපි කරේ මොකද්ද? අපේ සංචිත භාවිතා කරා මේ ඩොලරය කෘත්‍රිමව රුපියල් 200 කියන මට්ටමේ තබා ගන්න. ඒකෙන් අපේ සංචිත ප්‍රමාණය අහිමි වුණා. ඊට පස්සේ මොකද උනේ? සංචිත නැති වෙනකොට අපි කිව්වා රුපියල් 200යි කියලා. හැබැයි ඒ ගණන් වලට මාකට් එකේ ඩොලර්ස් නෑ. ඩොලර්ස් නෑ, බැංකුව වලත් නෑ, කොහෙවත් නැහැ. එතකොට දැන් මේකෙන් උනේ අපි ඩොලරය 200යි කියන සලකුණ තියාගෙන හිටිය සෑහෙන කාලයක්. තියලා එකපාරට අතෑරියා. අතෑරියා මොකද උනේ? මේක 250 60 280ට වගේ එකපාරට වෙනස් වුණා. දැන් හිතන්න මේකෙන් වෙච්ච බලපෑම තමයි අපි ඩොලරය මුල් අවස්ථාවේදී මත හැරියනම් බඩු මිල වැඩි වෙනවා. මොකද ඩොලරය අප්‍රමාණය වෙනවා. අපිට ඩොලර් නැති නිසා ඒක ක්‍රමානුකූලව අප්‍රමාණය වේගෙන යනවා යම්කිසි කාලපරාසයක් තුල. එතකොට මේ කාලපරාසය තුල මිනිසුන්ට හැකියාවක් තිබුණා ඔවුන්ගේ ජන ජීවිතේ ඊට අනුරූපීව වෙනස් කරගන්න. නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමානුකූලව මේ අනුව අනුගත වෙලා බඩු මිල වැඩිවීම උනත් බොහොම ක්‍රමානුකූලව තමයි සිද්ධ වෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි ගලපනවා 200 ඉඳලා 280ට එකපාරටම ගලපනවා. එතකොට අර දරා ගන්න බැරි ප්‍රමාණයකින් බඩු මිල ඉහළ ගිහිල්ලා. නමුත් අපේ ජන ජීවිතය අපේ පරිභෝජන රටාව ඒකට අනුව හැඩ ගහිලා නෑ. ඒක තමයි වැරද්ද. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඕගොල්ලෝ ඩොලර් එක පා කරන්න කියලා කිව්වා ඔන්න පා කරා මෙන්න වෙලා තියෙන වින්නැහිය. එහෙම නෙමෙයි. ඒක අපි කියන අවස්ථාවට ඒක වළංගුයි. ඒ අවස්ථාවේදී ඒක සිදු කරේ නැත්නම් ඒකත් එක්ක තවත් ගැට ගැහිච්ච ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. ඒක මම කියන්නේ ආර්ථිකයක් කළමනාකරණය කරනකොට අපි දැනගන්න ඕනේ අද ගන්න තීරණයේ ප්‍රතිඵල ලැබෙන්න තවත් යම්කිසි කාලයකට පස්සේ. හොඳයි. ආර්ථිකය කළමනාකරන්නේ රජයක්නේ. රාජ්‍ය යාන්ත්‍රණය. ඔබ කිව්වා ඇයි අපි දැන් මේ ඇවිල්ලා කියනකොට කෙනෙක් අහන්න පුළුවන් දැන්ද ඕගොල්ලෝ මේක කියන්නේ කියලා. හැබැයි ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ඔබ මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා ඔබේ මතය කියනවා. ඔබ නෙමෙයි මේක කියන්න ඕනේ ආර්ථිකය හසුරවන රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න රාජ්‍යයට උපදෙස් දෙන අය. එහෙම වැඩසටහනක් තියෙන්න ඕනේ රජයකට. ඒ කියන්නේ ජනාධිපතිවරයාට උපදෙස් දෙන, මුදල් අමාත්‍යවරයාට උපදෙස් දෙන, එහෙම නැත්නම් මහ බැංකුව අධිපතිවරයාට උපදෙස් දෙන එහෙම යාන්ත්‍රණයක් ඇතිනේ. ඇයි එහෙම යාන්ත්‍රණයක් තියෙද්දිත් මෙහෙම වෙන්නේ? දැන් මේ යාන්ත්‍රණය තුල අපි දකින දේ තමයි යාන්ත්‍රණයට අපි පත් කර ගන්න ඕන නම් යම්කිසි පුද්ගලයා. දැන් මේ යාන්ත්‍රණය හසුරවන්න ඔබට නිවැරදි තීරණය ගන්න අවශ්‍ය නම් ඔබ ඒකට යොදවා ගන්නේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා. හැබැයි ඔබට අවශ්‍ය නැත්තම් නිවැරදි තීරණය ගන්න. එතනට ඔබ සුදුසුම පුද්ගලයන්ව යොදාගන්නේ නැහැ. කියන්නේ මට ඕන දේ කරන පුද්ගලෙක් තමයි මම දාගන්නේ. 100% එකඟයි. ඒතර මට ඕන දේ කරන පුද්ගලයෙක් අපි කිව්වොත් එහෙම හැම දෙයකම ඔව් කියන පුද්ගලයෙක්ව දාගත්තම ඒ විශ්ලේෂණය ඔහුගෙන් ලැබෙන්නේ නැහැ. එතකොට එතනින් ගන්න ආර්ථික තීරණ කිසිවක් නිවැරදි ආර්ථික තීරණ වෙන්නේ නැහැ. එතකොට ඒක අපිට ක්වෙස්චන් කරන්න වෙනවා. දැන් එතනදී තමයි මම හිතන්නේ අර වගවීම කියන එකනේ. තීරණය ගන්න කෙනා ඒ සඳහා වග කියන්න ඕනේ. ඒකට වගවීමක් තියෙන්න ඕනේ. ඒ දේවල් නැහැ. එතකොට තීරණය ගත්තා.
එහෙම නැත්නම් අවශ්‍ය තියන්නේ ගත්තේ නැහැ. ඒකේ ප්‍රතිවිපාක තියෙනවා. එතනින් එහාට අපි ගිහිල්ලා කියනවා මම තීරණය ගන්න බැරි වුණා. නැත්නම් අපේ ජනාධිපතිතුමා මේක පැහැදිලිවම කිව්වා. අවශ්‍ය වෙලා මට මේක කරගන්න බැරි වුණා. ඒක එතනින් එහාට මොකද වෙන්නේ? ඔව්. අපි ප්‍රතිවිපාක මේ වෙනකොට භුක්ති විඳිමින් ඉන්නවා. හොඳයි. අපේ රටට ආදායම් ලැබෙන ඩොලර් ලැබෙන එක ක්‍රමයක් තමයි අපේ ශ්‍රමිකයෝ විදේශ ශ්‍රමිකයෝ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ විදේශ ශ්‍රමිකයෝ හම්බ කරන සියලු දේවල් නිසි ක්‍රමවේදයට රජයට ලැබෙනවද කියන එක. හරි පාත් එකේ එනවද කියන එක. අපි දන්නවා කළු සල්ලි ජාවාරමක් පිළිබඳව කතා වෙනවා. ඊට පස්සේ අපි කියනවා මේ උන්ඩියල් වගේ ක්‍රමවලින් තමයි මේ ගනුදෙනු හුමාරු වෙන්නේ. මොකද්ද මේකේ තියෙන වටපිටාව? ඇත්තටම දැන් මම මේ දැන් කතා කරනදී මේ වෙලාවේ අපි ක්ෂණිකව ගන්න ඕන තීරණයක්. දැන් අපි විවිධ අවස්ථාවලදී කතා කරා. මම හිතනවා මේක මේ මම ඔබට මුලිනුත් කිව්වා අලුත් අගමැතිවරයෙක් එක්කයි අපි දැන් වැඩ කරන්න යන්නේ. අපි හිතනවා අගමැතිවරයා පත් කිරීම පිළිබඳව ගැටලු මිනිසුන්ට තියෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන ඉඳන් කොහොමද ආර්ථිකය හසුරුවා ගන්න කියන කාරණේට තමයි මම ඔබෙන් හැම වෙලාවෙම අනිවාර්යයෙන්. මොකද දැන් අපි මීට කලින් කීකේ හිටියේ කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බෑ දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති වෙනකම්. දැන් දේශපාලන ස්ථාවරත්වයක්ද කියන ගැටලුව තියෙනවා. නමුත් යම් ආකාරයක වෙනස් වීමක් වෙලා වෙනසක් වෙලා තියෙනවා. ඒ තුල අපිට හිතන්න පුළුවන් දේශපාලනයේ ගැටලු යම් ආකාරයකට తాවකාලිකව හෝ විසඳලා තියෙනවා කියලා. එතක් ඉඳලා අපි ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම අපිට තිබ්බ ගැටලුවක් තමයි 2019 වගේ වෙනකොට ඩොලර් බිලියන 7ක් ඊට වැඩි ප්‍රමාණයක් ලැබිච්ච ප්‍රේෂණ 2021 අවුරුද්දේ ඩොලර් බිලියන 5යි ගානක තමයි තියෙන්නේ. ඒ කියන්නේ 2022 අවුරුද්දේ මම හිතනවා ඊටත් වඩා අඩු වෙයි කියලා මේ යන ආකාරයට ගියොත් එහෙම. ඒකට හේතුවක් තියෙනවා. පසුගිය කාලය තුල අර අපි කලින් කතා කරපු දේ වගේ ඩොලරය ආටිෆිෂල් විදියට කෘත්‍රිම රුපියල් 200ට පවත්වා ගැනීම නිසා පිටරට ඉඳලා සල්ලි යවන කෙනෙක්ට බැංකු පද්ධතිය හරහා සල්ලි යවන එක පාඩුයි. මොකද ඔහුට ලැබෙන්නේ ඩොලරයක් සඳහා රුපියල් 200යි. නමුත් ඒ වෙනකොටත් බ්ලැක් මාකට් එකේ රුපියල් 230ක් 40ක් ගෙවන මට්ටමකට පත් වෙලා තිබුණා. ඒතකොට එක ඩොලරයකට රුපියල් 30ක් 40ක් වැඩිපුර ලැබෙනකොට කිසිදු තර්කානුකූල පුද්ගලයෙක් පෙළඹෙන්නේ නැහැ බැංකු පද්ධතිය හරහා ඩොලර් එවන්න. ඒ හරහා තමයි මේ බ්ලැක් මාකට් එක ඇති වෙන්නේ. බ්ලැක් මාකට් එක අපි ගත්තොත් එහෙම ඩොලර් සඳහා තියෙන මේ මාකට් එක ගත්තොත් එහෙම මේකේ ඉන්න ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන පාර්ශවයන්. බ්ලැක් මාකට් එකෙන් ඩොලර්ස් ගන්නේ පාර්ශව කීපයක් ඉන්නවා. එක්කෙනෙක් තමයි එක පිරිසක් තමයි වෙළඳුම්. භාණ්ඩ ආනයනය කරන අය මේ බ්ලැක් මාකට් එකේ මුදල් ගන්නවා. අනිත් කට්ටිය මේ මෑත කාලෙම අපි දැක්කා බැංකු පද්ධතියේ ඩොලර් නැති වෙනකොට පිටරටවල් වල අධ්‍යාපනය ලැබනවා නම් තමන්ගේ දුවදරුවන් දෙමාපියන්ට සිදු වුණා මේ බ්ලැක් මාකට් එකෙන් මුදල් ගන්න. තුන්වෙනි පාර්ශවය අපි කියනවා ඔය ඩ්‍රග් ඩීලර්ස්ලා කියන්නේ ඒගොල්ලෝ ඉලීගල් වැඩවලට මුදල් ගන්න අය මේ බ්ලැක් මාකට් එකෙන් මුදල් ගන්නවා. ඊට අමතරව තව කට්ටියක් ඉන්නවා ස්පෙකියුලේටර්ස්ලා සමපේක්ෂණ චේතනාවෙන්. ඒකත් මේ මෑත කාලේ විශාල වශයෙන් වැඩි වෙච්ච දෙයක්. ඩොලරේ ඉස්සරහට වැඩි වෙයි කියලා හිතලා ඩොලර් එකතු කරනවා. එහෙම පිරිසක්. ඒතකොට හතරක් ඉන්නවා. හැබැයි මේකට මුදල් එවන අය අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ ඩොලර් එවන අය ගත්තොත් එහෙම ඒ ගොඩක් වෙලාවට අපේ මිලියන 2.5ක් 3ක් වගේ පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්. ඔවුන් මේකට මුදල් එවනවා. ඇයි ඔවුන් බ්ලැක් මාකට් එක හරහා මුදල් එවන්නේ? එකක් මම අර කිව්වා පිරිවැය. ඩොලරයකට රුපියල් 200ක් හම්බ වෙනවා නම් බැංකුවෙන් බ්ලැක් මාකට් එකේ 230ක් 40ක් හම්බ වෙනවා නම් ඔහු පෙළඹෙනවා ඒ වැඩි මුදල සඳහා එතනට යමු වෙනවා. තමන්ට ලැබෙන ප්‍රමාණයත් එක්ක. අනිත් කරුණ තමයි බැංකුවකට ගියාම බැංකුවක ගොඩක් ගාස්තු අය කරනවා. බැංකුව හරහා මේ වෙනකොට සර්විස් චාර්ජස් තියෙන්න පුළුවන් සහ මේ බැංකු විනිමය අනුපාතය අතර පවත්වා ගන්න පරතරය. ඒ කියන්නේ ගැනුම් මිල සහ විකුණු මිල. අපි ගත්තොත් එම් වර්තමානයේ වෙන විටත් ගැනුම් මිල සහ විකුණු මිල අතර ඩොලරේ රුපියල් 15ක 20ක වගේ 12ක 15ක වගේ පරතරයක් තියෙනවා. ඔව්. ඒතකොට ඒකෙන් බැංකුව අධික ලෙස මේවෙන් ප්‍රතිලාභ ලබනවා. ඒ වගේම ප්‍රොසෙස් එක අපි ගත්තොත් එහෙම ඒක ටිකක් අපහසුයි. දැන් එහෙමනම් මේ தત્ත්වේ නැති කරන්න අපි මේ සියලුම පාර්ශවයන් අපේ විශ්ලේෂණය තුළට ගන්න ඕනේ. දැන් ඒකේ එකක් යටතේ මහ බැංකුව මේ ළඟදී කිව්වා භාණ්ඩ ආනයනය කරනකොට ඕපන් account වලින් ආනයනය කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ භාණ්ඩ ආනයනය කරනවා නම් ක්‍රමවත් විදිහට බැංකු පද්ධතිය හරහා හෝ යම්කිසි ඩොකියුමන්ට්ස් ප්‍රමාණයක් ඔවුන් සතුව තියෙන්න ඕනේ භාණ්ඩ ආනයනය සඳහා කියලා. ඒ හරහා යම් මට්ටමකට අර වෙළඳුන් කළු කඩයට යොමු වීම අපිට අවම කරගන්න පුළුවන්. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා.
අර සම්පූර්ණ භාණ්ඩ ප්‍රමාණයම සමහරක් අය පිටරටින් ආනයනය කරනවා ඩොලර් යවන්නේ නැතුව උන්ඩියල් ක්‍රමයට. සමහරක් වෙලාවට මේ භාණ්ඩ වැලියු කිරීම කියන්නේ ආනයනික භාණ්ඩ අපි කියනවා වැලියේෂන් එකේදී අන්ඩර් වැලියු කරනවා. රුපියල් අපි හිතමු ඩොලර් 2කට පිටරටින් ගන්න භාණ්ඩය ඉන්වොයිස් වල දානවා ඩොලර් 1යි කියලා. ඒතර ඒ අඩු ප්‍රමාණය යන්නේ උන්ඩියල් ක්‍රමයට. ඒතර මේකත් අපි පාලනය කරන්න ඕනේ. මේක පාලනය කරන්න පුළුවන් වෙන්නේ කස්ටම් එක හරහා. දැන් කස්ටම් එකේ උගල හොයලා බැලුවොත් එහෙම මේ සඳහා උත්සාහයන් තියෙනවා. යම් කිසි ආකාරයකට තොරතුරු තාක්ෂණය යොදාගෙන පද්ධතියක් ගොඩනගලා මේවා අවම කිරීමේ උත්සාහයන් තියෙනවා. නමුත් ඒ සඳහා අරමුදල් යෙද වෙන්නේ නැහැ. ඉන්දියාවේ මේක කරනවා. ඉන්දියාවේ භාණ්ඩයක් ආනයනය කරනකොට ඒ සම්බන්ධයෙන් තොරතුරු පද්ධතියක් තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් හැම කෙනාම ගෙන්නන මිල මොකද්ද? පිට අනිත් තැන්වල මේකේ මිල මොකද්ද? එතකොට අන්ඩර් වැලියු කරපු ගමන් මේක අපිට චෙක් කරලා හොයාගන්න පුළුවන්. ලංකාවේ එහෙම පද්ධතියක් හැදීමේ උත්සාහයක් තියෙනවා. ඒ සඳහා අරමුදල් දෙන්නේ නැහැ. ඕකම ශ්‍රමිකයන්ගේ ඉපෙයින් වලට අපිට ගන්න බැරිද? ඒ කියන්නේ අපේ ශ්‍රමිකයෙක් පිටරට ගිහිල්ලා කොච්චර උත්පාදනය කරනවද ඒ සල්ලි ටික ලංකාවට ආවද නැද්ද කියන එක. අනිවාර්යයෙන්ම. දැන් එතනදී වෙන්නේ දැන් සමහරක් ශ්‍රමිකයන් අපිට දැන් ඇත්තටම ප්‍රේෂණ ලැබෙන ප්‍රධාන රටවල් කීපයක් තියෙනවනේ. මැද පෙරදිග, දකුණු කොරියාව, ඉතාලිය. ඔය රටවල් වලින් තමයි ප්‍රධාන වශයෙන්. අනිත් රටවල් වලින් හම්බ වෙනවා ජපානය, ඕස්ට්‍රේලියාව වගේම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් වැඩි. ඔව් ප්‍රතිශතයක් විදිහට වැඩි. ඒතකොට අපිට පුළුවන් ඔය ක්‍රමවේදය හඳුනා ගන්න. මොකද අපි දන්නවා අපේ ශ්‍රමිකයන් ඉන්නේ මෙන්න මේ රටවල් වල. ඒ සඳහා විශාල කාර්යභාරයක් අපිට ඔය අපේ එම්බසිස් හරහා කරන්න පුළුවන්. නමුත් එතනට ගියත් වෙන්නේ අපි අර කලින් කතා කරපු දේ ඒ වලටපත් වෙන්නේ සුදුසු පුද්ගලයන්ද කියන එක. ඒ නිසා මේ අපි දැන් වෙළඳුන් කියන එක ගත්තොත් එහෙම තව ප්‍රතිපත්තියක් අපි ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ වැලියුේෂන් සම්බන්ධයෙන් වෙන අක්‍රමිකතාවය නාම කරන්න රේගු හා සම්බන්ධ වෙලා යම්කිසි තොරතුරු තාක්ෂණය මත පදනම් වෙච්ච software එකක් හදන එක කරන්න තියෙනවා. ඔව්. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තම මම පිටරට ඉඳලා ඩොලර්ස් ලංකාවට එවන්නේ නැත්තේ මට පාඩුවක් වෙන නිසා. පසුගිය කාලේ එක ඩොලරයක් ලංකාවට එවනවාට රුපියල් 12ක් ගෙව්වා. ඔව්. එක ඩොලරයට. මම කියන්නේ ඒක නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ. හේතුව තමයි අර බ්ලැක් මාකට් එකට යොමු වෙච්ච විදේශිකයන්ව නැවත අපි බැංකු පද්ධතියට ගන්න නම් ඒ සඳහා උට දිරි දීමනාවක් කරන්න ඕනේ. බැංකුවේ ගන්න ගාස්තු අඩු කරන්න ඕනේ. හැකි ඉහළම මිලක් අපි ඩොලර් එක එවන එකනට දෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව ඩොලර් නැතිකම. ඒ ආස්ට්‍රේලියාවෙන් දැන් ඩොලර් බිලියන 5.5ක් නම් ගිය අවුරුද්දේ අපිට හම්බුනේ. 2019 අපිට ඩොලර් බිලියන 7ක් තිබුණා නම් බොහොම පහසුවෙන් ඩොලර් බිලියන 2ක් විතර අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණය නැවත බැංකු උත්තේජනයක් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. දැන් ප්‍රායෝගිකව කෙනෙක් කියන්න පුළුවන් හරි ලංකාවේ ආණ්ඩුව වෙනස් වුණාම මම බැංකු පද්ධතියේ මුදල් එවනවා කියලා. ඒ ඉන්න ප්‍රමාණය ඉතාමත්ම සුළු ප්‍රතිශතයක්. රට ගැන හිතලා පෞද්ගලිකව ලොකු අලාභයක් කරගෙන බැංකු පද්ධතිය හරහා මුදල් එවන ප්‍රමාණය මං කියන්නේ එහෙමයි නෑ කියලා. පොඩි ප්‍රතිශතයක්. අනිවාර්යයෙන්ම ඔවුන්ව දිරි ගන්නවන්න නම් ඒ සඳහා අපි දිරි දීමනාවක් කරන්න ඕනේ. හොඳයි. අපි හොඳින්ම දන්නවා අසීමිත ණය බරක් තියෙන රටක් විදිහට අපි දැන් රජයේ විදිහට මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න පසුගියදා තීරණය කරා ණය නොගෙවා ඉන්නේ. කියන්නේ ණය නොගෙවීමක් ටික කාලයකට හරි පවත්වාගෙන යන්න. මේක යම් බලපෑමක් ඇති වෙනව නේද අපේ ඉදිරියේදී? ඇත්තටම මේ වෙනකොට අපිට ඒකේ බලපෑම තියෙනවා. මොකද අර විවෘත වෙළඳපොළෙන් අපිට ණය ගන්න බෑ. මොකද අපි දැනුම් දීලා තිනවා මේ දක්වා ගත්ත ණය අපි ගෙවන්නේ නැහැ. ඒ සඳහා IMF එක හා සම්බන්ධ වෙලා අපි ඉන්නේ යම්කිසි ගෙවන්නේ නැහැ කියන්නේ తాවකාලිකව අපි වාරිකයේ ගෙවීම නතර වෙලා තියෙනවා. නවත්තලා තිනවා සහ අපි එකඟතාවයකට යන්න උත්සාහ කරනවා. මේක පොඩ්ඩක් රීස්ට්‍රක්චර් කරගෙන ඉදිරියේදී ගෙවන්න නැත්නම් යම්කිසි කාලයකට පස්සේ ගෙවන්න. ඒ වගේ එහෙම ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රම තියෙනවා. දැන් රටවල් වල ණය සම්බන්ධයෙන් ගැටලු මතුවෙනකොට ඔවුන්ට පුළුවන් ණය ලබා දී පුද්ගලයන් එතන ඉන්නවා ආයෝජනය කරන ලද ප්‍රධාන කම්පැනිස් තියෙනවා, රටවල් තියෙනවා, බහුජාතික අපි ගත්තොත් එහෙම අන්තර්ජාතික සංවිධාන වර්ල්ඩ් බැංක් එක ADB එකේ වගේ තියෙන්න පුළුවන්. ඒවත් සමග අපිට සාකච්ඡා කරලා මේ ණය ගෙවීම සම්බන්ධයෙන් යම්කිසි එකගතාවයකට එන්න පුළුවන්. මොකද පෞද්ගලිකව වුණත් අපිට කරන්න තියෙන ඒ දෙන්නේ. ඔව්. මම බංකොලොත් නම් මම බැංකුවට ගිහින් කියන්න ඕනේ මට ණය ගෙවන්න විදියක් නැහැ දෙන්න කියලා. මට යම්කිසි කාලයක් දෙන්න. ඒක ණය වාරිකය අඩු කිරීමක් වෙන්න පුළුවන්.
ණය වාරිකයේ යම්කිසි කාලයක් නොගෙවා ඉන්න වෙන්න පුළුවන්. පොලිය කපා හැල්ලා මුදල විතරක් ගෙවන්න වෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ක්‍රමවේදෙන් මේ දේ අපිට රටකට ණය දීපු පාර්ශවයන්ගෙනුත් ඉල්ලීම් කරන්න පුළුවන්. නමුත් මේ ඉල්ලීම් සාර්ථක වෙන්නේ මේ සඳහා ලැබෙන විශ්වාසනීයත්වය මත. IMF ඉන්නවනම් මේ negotiations වලදී අපිට විශ්වාසනීයත්වය ගොඩ නැගෙනවා. මොකද ඔවුනුත් මේ ක්‍රියාවලිය සමග සම්බන්ධ වෙලා ඉන්න නිසා. හොඳයි. ශ්‍රේණිගත කිරීම වලින් පහළට ගියොත් රටකට මොකද්ද වෙන්නේ? අපිට ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ශ්‍රේණිගත කිරීම වලින් පහළට යාම කියන එක ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්වෛරී බැඳුම් කරවලට. කියන්නේ විවෘත වෙළඳපොළෙන් අපි 2007 ඉඳලා ණය ගන්නකොට එතනදී ආයෝජනය කරනවා විවිධ රටවල් වල ඉන්න පාර්ශවයන්. ඔවුන් ආයෝජනය කරනකොට ඒකේ විශ්වාසනීයත්වය බලන්නේ මේ ශ්‍රේණිගත කිරීම හරහා. ඒතකොට ණය ශ්‍රේණිගත කිරීමකදී ශ්‍රේණිගත කරන ආයතන ඉන්නවා ප්‍රධාන වශයෙන් 3ක්. ඔවුන් සලකා බලන සාධක තියෙනවා. මේ රටේ ආදායම කොච්චරද? වියදම කොච්චරද? මොවුන්ට ණය ගෙවීමේ හැකියාවක් තියෙනවද? මේ වගේ දේවල්. මං හිතන්නේ අපි ගත්තොත් එහෙම අපේ ණය ශ්‍රේණිගත කිරීම ප්‍රධාන වශයෙන්ම පහළ ගිය අවස්ථාවක් තමයි මේ බදු කපා හැරීමත් කියන එක. රාජ්‍ය ආදායම් විශාල වශයෙන් අහිමි කරගත්තම ඒක වුන් සලකා බලන එක නිර්ණායකයක්. ඇත්තටම ඇයි ඔබේ විග්‍රහය අනුව ඔබේ කියවීම අනුව මේ රජයේ පත් වෙනකොටම බදු ආදායම අහිමි කරගත්තේ මේ තරම් විශාල වශයෙන්? ඒ කියන්නේ අපි දන්නවා 2015 රජය පැමුණුනහම බදු ආදායම ඉහළ දමා ගන්න උත්සාහ කරා. ඒ නිසාම මතකයිද ඔබට මතක ඇති විශේෂයෙන්ම කළු කොඩිය ඔසවලා මුළු රටේම ප්‍රශ්නයක් ඇති වුණා. ඒක හරි. දැන් අපි හිතන දෙයක් තමයි රජයෙන් සියල්ලම අපිට දෙන්න ඕනේ. අපෙන් බදු ආය කරනවා නම් අපි ඒකට විරුද්ධයි කියන එක. ඒකෙත් පොඩි නොගැලපීමක් තියෙනවා. හේතුව තමයි අපි බදු ගෙවන්න විදිහට අපිට අහපව් ලැබෙන දේ හරි අඩුයි. ඒක තමයි දැන් රජයට බදු අපි ගෙවන්නේ නැහැ. නමුත් රජයෙන් අවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙනවා. බදු ගෙවන්නේ නැති ඇයි? හේතුව තමයි රජය මේ බදු මුදල් නිසි පරිදි කළමනාකරණය කරන්නේ නැහැ. අනවශ්‍ය වියදම් සඳහා බදු මුදල් යොදවනවා කියන එක. ඒ කෙසේ වුවත් 2019 දී මේ රජය බලයට එනකොට ආර්ථිකයේ අම්මාකාරයකට අපි කියනවා ස්ටැග්නේටඩ්. ඒ කියන්නේ එක තැන පල් වෙලා තිබුණේ. ඒ අවස්ථාවේදී බදු කපා හැරීමේ අරමුණක් තියෙන්න පුළුවන්. මේ හිර වෙලා තිබ්බ ආර්ථිකයට යම්කිසි පුනර්ජීවනයක් ලබා දීම. ඒ අවස්ථාව අනුව අපිට ඒක විශ්ලේෂණය කරන්න වෙනවා. නමුත් 2019 දෙසැම්බර් නොවැම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කරලා 2020 මාර්තු වෙනකොට ඒ තිබ්බ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ලෝකයේම සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීලා රටවල් ලොක්ඩවුන් කරලා රාජ්‍ය වියදම් විශාල වශයෙන් වැඩි වෙනවා. මම ප්‍රධාන වශයෙන් වැරද්ද විදියට දකින්නේ මේ 2019 ආපු ප්‍රතිපත්තිය ඒ විදිහටම 2020 මාර්තු වලින් පස්සෙත් ක්‍රියාත්මක කිරීම. අපිට තිබුණ ඒ අඩුම ගානේ 2020 මාර්තු වලදී මේක වෙනස් කරන්න. 2020 මාර්තු නොකරන කොහොමද වෙනස් කරන්නේ? ළඟ මැතිවරණ එනවා. ඒක තමයි මම කියන්නේ. මේ දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීරණ ගන්න ගිහිල්ලා තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුනේ කියලා. අපි ඒ බදු වෙනස් කිරීම කරේ නෑ. ඒ අවස්ථාවේදී ඡන්දයක් තිබ්බ නිසා. අපි ඡන්දෙ තිබ්බා කියමුකෝ. ඊට පස්සේ අඩුම ගන්න 2020 නොවැම්බර් වල මේක වෙනස් කරන්න තිබුණා. 2020 නොවැම්බර් මේක වෙනස් කරෙත් නෑ. මේක තාම වෙනස් කළා නෑ. එතකොට අපි අර ආදායම අහිමි වීම දිගට මේ විදිහටම තියෙනවා. මේ ආදායම අහිමි වීමේ බදු ආදායම අහිමි වීමේ ප්‍රතිලාභ බොහෝ විට යන්නේ ඉහළම ආදායම් ලබන්නන්ට. එතකොට ඒක මම කියන්නේ අපි කරගත ලොකු වැරද්දක්. ඒකත් එක්ක තමයි මේ ශ්‍රේණිගත කිරීම යම් ආකාරයකට බලපෑමකට ලක් වුණේ. මොකද ඒ හරහා ආදායම අහිමි වුණා, වියදම් වැඩි වුණා, රාජ්‍ය අයවැය පරතරය වැඩි වුණා. ඒ හරහා විදේශීයව අපිට ණය ලබා ගැනීමේ අවස්ථා අහිමි වෙනවා. ඊට පස්සේ අපි මොකද කරේ? දේශීය වෙළඳපොළට යොමු වෙලා දේශීය වෙළඳපොළෙන් අතිවිශාල විදිහට පසුගිය වර්ෂ දෙක ගත්තොත් එහෙම ණය ලබා ගන්න පෙළඹුණා. ඒ කියන්නේ රාජ්‍ය බැංකු වලින් වගේ. ප්‍රධාන වශයෙන්. දැන් එතකොට අපි රටක් ස්වෛරී බැඳුම් කර මත යැපෙනවා නම් අපි ඒවා දිගින් දිගටම ලබා ගන්න උත්සාහ කරනවා නම් අපි දැනගන්න ඕනේ. මේවා නොදන්න දේවල් නෙමෙයි මේ සම්බන්ධයෙන් උපදෙස් දෙන ආයතන. අපි දැනගන්න ඕනේ ඒ සඳහා මෙන්න මේ නිර්ණායක අපි නිවැරදිව පවත්වාගෙන යන්න ඕනේ. අපිට රේටින්ග්ස් වැදගත්. නැත්නම් අන්තර්ජාතික වෙළඳපොළෙන් අපිට ණය ලබා ගන්න බැහැ කියන එක. අපි මොකද්ද කරේ? අපි අපේ තියෙන පසුතලය හදාගන්නේ නැතුව
රේටින්ග්ස් අඩු වෙනකොට අපි කිව්වා ඒක වැරදි කියලා. හොඳයි. කෙටි විරාමයකින් අනතුරුව යාලිත් සාකච්ඡාව සමග එක් වෙනවා. හොඳයි. ඔබ යාලිත් සිටිජේ සංවාද වැඩසටහන සමගින්. හොඳයි. ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතා ඔබතුමාගේ මම දැනගන්න කැමති ඔබතුමා දිගින් දිගටම කිව්වා අපනයන ආදායම වැඩි කරගත යුතුමයි කියලා. ආනයන සීමා කළා. අපනයන ආදායම වැඩි කරගන්න අපේ නිෂ්පාදන වැඩි වෙන්න ඕනේ. නිෂ්පාදන ශක්තිතාවය වැඩි වෙන්න ඕනේ. හැබැයි දැන් බැංකු පොලි අනුපාතය වැඩි. කෙනෙකුට ණයක් අරගෙන යම් දෙයක් නිෂ්පාදනය කිරීමේ අවකාශය දැන් අහිමි වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි ඉතුරුම් වලටත් තියෙන පොලි අනුපාතය වැඩි. මේ දෙක කොහොමද කළමනාකරණය වෙන්නේ? ඇත්තටම මේ අවස්ථාවේදී අපි පොලි අනුපාතය ශීඝ්‍ර ලෙස ඉහළ යන හේතුව ගත්තොත් ඒකට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ උද්දමන ඉහළ යාම. මොකද රටක මුදලයාගේ පහළ යනකොට ඒකට ප්‍රතිලාභ ලැබෙන විදිහේ පොලි අනුපාතයක් රට තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් පොලි අනුපාතය අපි කියනවා මුහූර්ත පොලි අනුපාතයේ ඍණාගයක් ගන්නවා. ඒ කියන්නේ ඉතුරුම් වැඩි වෙන තරමට හොඳයිද? ඉතුරුම් නෙමෙයි එතනදී ඇත්තටම වෙන්නේ. නැත්නම් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම උද්දමනයේ 15%ක් තියදී පොලි අනුපාතයේ 10% නම් වාර්ෂික වෙන්නේ මගේ මුදලයාගේ අඩු වෙගෙන යනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි කියනවා අර උද්දමනයට එහා ගිය පොලි අනුපාතයක් තියෙන්න ඕනේ. IMF එක අනිවාර්යෙන් මේ දේ නිර්දේශ කරනවා. ඔව්. එතකොට මේ හරහා අපි අර ව්‍යවසායකයන්ට යම් ආකාරයකට ණයක් ලබාගෙන ව්‍යාපාරයක් කිරීමේ අවස්ථාවට තිබුණු අවස්ථාව අඩු වෙලා තියෙනවා. සහ කෙනෙක්ට හිතන්න පුළුවන් මම මොකටද අවදානමක් අරගෙන ඔව් ව්‍යාපාරයක් කරන්නේ ට්‍රෙෂරි බිල්ස් වල ආයෝජනය කරා නම් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරා නම් 22%ක් ඔව් ලැබෙනවනේ කියලා. ඒක එක පැත්තක්. ඇත්තට මේක එක පැත්තක් කියන්නේ වෙනත් රටවල් හා සංසන්දනය කරනකොට අපේ පොලි අනුපාතය කියන්නේ වැඩි. නමුත් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම පොලි අනුපාතය ඉහළ දමන්න ඕනේ. එහෙම නොවුන නම් මූල්‍ය වෙළඳපොළට විශාල බලපෑමක් ඇති වෙනවා. නමුත් අනිත් කොටස ගත්තොත් එහෙම අපි මේ අපනයන ප්‍රවර්ධනය කරගන්න ඕනේ කියන එකේදී අපි අලුතෙන් ව්‍යවසායකයන් ගෙන්වා ගන්නවට වඩා මෙතනදී අපිට පුළුවන් දැන් තියෙන ශ්‍රේෂ්ඨ ශක්තිමත් කරන්න. මම එක උදාහරණයක් ගන්නම්. 2021 අවුරුද්දේ අපිට සේවාංශයේ ආදායම ගත්තොත් එහෙම බිලියන 1.2ක් US ඩොලර්ස් ඊට වැඩි ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ IT ඉන්ඩස්ට්‍රි එකේ. ඔව්. දැන් ඒ IT ඉන්ඩස්ට්‍රි එකෙන් අපිට බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනකොට අද ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? මේ කර්මාන්තේ පවත්වාගෙන යන්න මූලික වශයෙන් අවශ්‍ය යටිතල පහසුකම තමයි අකණ්ඩ විදුලි සැපයුම සහ තොරතුරු ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. මේ දැන් මේක බිඳ වැටිලා තියෙනවා. මේ හරහා තවදුරටත් අපේ අපනයන අඩු වෙන්න පුළුවන් ඉස්සරහට. දැන් මේ වගේ දෙයක් ගත්තොත් බොහොම සරලව විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් අපේ ලංකාවේ තියෙනවා මේක වෙනත් රටවල් වල නම් විශාල වශයෙන් තියෙනවා මේ අපි කියනවා කාර්මික ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ක්ලස්ටර්ස් වගේ. ඒ කියන්නේ අපි හදනවා පොදු පහසුකම් තියෙන යම්කිසි ස්ථානයක්. පෞද්ගලික ඒ වගේ හදපු ස්ථානයක් තියෙනවා ලංකාවේ ඔරයන් සිටි කියලා. දෙමටගොඩ ෆ්ලයිಓවර් එකට එහා පැත්තේ. දැන් ඒ වගේ තැන්වල ක්‍රියාත්මක වෙන්නේ IT ෆර්ම්ස් පමණයි. ඒතර අපිට පුළුවන් මේ ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන IT ආයතන ඔක්කොන්ටම ඒ වගේ පොදු තැන් වලට ගෙන්නලා ඔවුන්ගේ අවශ්‍යතාවය සපුරන්න. මොකද මේ වෙලාවේ එක කර්මාන්තයක් හෝ නිසි පරිදි ක්‍රියාත්මක වීම වැදගත්. නමුත් ඒවා අවධානයට යොමු වෙනවා කියන එක අපි දකින්නේ නැහැ. දැනට වෙන්නේ ඔවුන් විසිරීලා ඉන්නවා. ඔවුන්ට විවිධ අවස්ථාවන් වලදී මේ පව කට්ටකට මුහුණ දෙන්න වෙලා තිනවා. එතකොට වෙන්නේ විදේශ රටක ඉන්න තමන්ගේ ගනුදෙනු කවුරුට කියන්න වෙලා තිනවා මට මේ ව්‍යාපෘති අද කරන්න විදිහක් නැහැ. මොකද කරන්ට් එක නැහැ, පව නැහැ කියලා. එතකොට ඒකෙන් වෙන්නේ මේ තියෙන ආයතන රජයට කියනවාද මේ වගේ අවස්ථාවක අපිට හරිම අමාරුයි අපිට යම් සහනයක් දෙන්න කියලා. අපි දකින්නේ නැහැ එහෙම දෙයක්. නෑ මම හිතන්නේ ඒ සඳහා අදාළ වෙන අපි කියනවා ඉන්ඩස්ට්‍රි ඕගනයිසේෂන්ස් තියෙනවා. ඔවුන් හරහා මේ පණිවිඩය අනිවාර්යෙන් රජයට යනවා. නමුත් වෙන්නේ මේ අවස්ථාව තුළ රජය කියන දේ ප්‍රධානම අරමුණ වෙලා තිබුණේ කොහොමද මේ බලය මේ ස්ථාවර කරගන්න කියන එක. මම මේක කිව්වේ දැන් ඒ වෙනකන් කිසිම වෙනත් දෙයක් ගැන ඔවුන්ගේ ඔළුවේ හරියට තිබුණේ නැහැ. දැන් යම් ආකාරයකට මේක ස්ථාවර වෙලා තියෙනවා. මේ වෙලාව අපි තෝරගන්න ඕනේ මේ වගේ යම් ශේෂ්ත්‍ර තෝරගෙන ඔවුන්ව බල ගන්නවන්න ඕනේ. ඒ හරහා ඇතැම් විට මේ අවුරුද්ද අපිට
බිලියන 1.5ක් වගේ මට්ටමකට මේ අපනයන ප්‍රවර්ධනය කරගන්න පුළුවන් තොරතුරු තාක්ෂණය IT සහ BPO කියන සෙක්ටර්ස් හරහා. ඒතර මේ වගේ පසුබිමක් කරලා බලපෑමකට ලක් වෙච්ච ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒ සඳහා සමහරක් ප්‍රතිපත්ති අපහසුයෙන් ගත යුතු දේවල් නෙමෙයි. හොඳයි. අපි දැක්කා අලුත් අගමැතිවරයෙක් පත් වෙනකොටම ඒකද මම දන්නේ හරිම කාරණේ කියලා. කොටස් වෙළඳපොළ යම් තාක් දුරකට ස්ථායී වුණා. ඒ වගේම තමයි ඩොලරයේ අගය යම් තරමක් දුරට හොඳ තැනකට ආවා. රුපියල් 20කින් වගේ පල්ලෙහාට ගියා. මේක මෙහෙම තත්වයක් පාලනය වෙනවද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්. හේතුව තමයි මම අර කලින් කිව්වා වෙළඳපොලේ ඉන්නවා එක කොටසක් ඩොලර් එක වැඩි වෙයි කියන පරමාර්ථයෙන් ඩොලර් එකතු කරන් ඉන්න පිරිසක්. සමපේක්ෂණ චේතනාව කියලා කියන්නේ ඒක. දිගින් දිගටම ඩොලර් එක වැඩි වෙයි. අද 250ට අරගෙන තව දවස් කීපයකින් 350ට විකුණන්න පුළුවන් කියලා හිතාගෙන ඩොලර් එකතු කරන් ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන් බොහොම ක්ෂණිකව තමන්ගේ තියෙන වෙනස් කරන පිරිසක්. දැන් ඔවුන් තමයි මේ වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වෙලා මේ පහළ බැසීමට මම හිතන්නේ ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ. මොකද මේ පත්වීමත් එක්ක අපි දකිනවා ඇමරිකන් එම්බසි එකෙන් මෙසේජ් එකක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරනවා. සහ යම් ආකාරයේ දේවල් අපි දකිනවා මෙහෙම වෙන්න පුළුවන් කියන පුරෝකථනයක් එනවා. වේද නැද්ද නෙමෙයි. පුරෝකථනයක් එනවා. මේ සමපේක්ෂණ චේතනාවෙන් මුදල් රැස් කරන අය මේ පුරෝකථනයන්ට අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමුකෝ මේ තත්ත්වය තුල යම් ආකාරයකට රටක් පොරොන්දු වෙනවා කියලා අපිට යම්කිසි ඩොලර් ප්‍රමාණයක් දෙන්න. බිලියන 2ක් 3ක්. දැන් ඒකත් එක්කම තවදුරටත් මේක පල්ලෙහාට වැටෙන්න ගන්නවා. මොකද ඒ කියන්නේ අර අපි බලාපොරොත්තු වෙච්ච දේ යම් ආකාරයකට තහවුරු වීමක් වෙච්ච ගම මෙච්චර කාල ඩොලර් රතේ තියාගෙන හිටපු කට්ටිය මේ ටික එළියට දාන ගන්නවා. ඇතැම් විට මම නිකන් කියන්නේ ලංකාව තුල සාමාන්‍ය පුරවැසියන් ගාව මේ වෙනකොට ඩොලර් බිලියන 5ක් 6ක් අතේ තියෙනවා. ඒක උදාහරණයක් කියන්න මම පන්තියක උගන්වනකොට ශිෂ්‍යයන්ගෙන් ඇහුවා නිකම් මට ටෙක්ස්ට් කරන්න උඹලොන්ගේ අතේ තියෙන ඩොලර් ප්‍රමාණය කියලා. මේ ශිෂ්‍යයෝ කියන්නේ සාමාන්‍ය රැකියාවන් කරන අය. 3 දෙනෙක් විතරයි ටෙක්ස්ට් කරලා තිබුණේ. ඒ 3 දෙනා ගාව තියෙනවා ඩොලර් 2300ක්. හරිද? ඒ කිසිම මොකද්ද පරමාර්ථය? අර ඩොලර් වැඩි වෙනවා ඩොලර් අගේ වැඩි වෙනවා. ඒ නිසා එකතු කරලා තියන් ඉන්නවා. වැඩි වුණාම විකුණන. දැන් මේකේ ට්‍රෙන්ඩ් එක අඩු වෙච්ච ගමන් ඒගොල්ලෝ මොකද කරන්නේ? විකුණන්න පටන් ගන්නවා. එතකොට අර මේ ඩොලර් බ්ලැක් මාකට් එකේ ප්‍රයිස් එක අඩු වෙන්න ගන්නවා. බ්ලැක් මාකට් එකේ ප්‍රයිස් එක අඩු වෙන්නේ මිලදී ගන්නවට වැඩිය විකුණන ප්‍රමාණය වැඩි වෙනවා. බ්ලැක් මාකට් ප්‍රයිස් එක අඩු වෙනකොට බැංකුවල රේට් එකත් අඩු වෙනවා. ඒක ක්ෂණිකව ඇති වෙන දෙයක්. හැබැයි මේක අපි පවත්වාගෙන යා යුතුයි. මේ වෙනස් වීමත් එක්ක මම කිව්වේ බලාපොරොත්තුවක් ආවා හොඳ දැනකට යයි කියලා. හැබැයි ඒක උනේ නැත්තම් තව ටික දවසකින් ආයෙත් එකතු කරන්න ගන්නවා. හොඳයි. ඔබ කියපු විදිහටම කාලයක් තිස්සේ තමයි අපේ ආර්ථික අර්බුදය එන්නේ. අපි දන්නවා පසුගිය ආණ්ඩුව මේ පවතින ආණ්ඩුවට මේ මීට කලින් ආණ්ඩුව 2015 ආණ්ඩුව යම් තීරණයක් ගත්තා මේ ආර්ථිකය හසුරවා ගන්න එක ව්‍යාපෘති රටට ගේන්න. අපි දන්නවා MCC ගිවිසුම. ඒකට බොහෝ දේශපාලකයන් විරුද්ධ වුණා. නමුත් පස්සේ කාලෙක ආයෙ කතා කරන්න ගත්තා මේක තිබ්බනම් හොඳයි වගේ තත්ත්වයක්. ඇත්තටම සිංගප්පූරු වගේ රටවල් දියුණු වෙලා තියෙනෙත් එහෙම අලුත් ව්‍යාපෘතිත් එක්ක තමයි අපි දන්න විදිහට අපි අහලා තියෙන විදිහට. MCC ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා නම් රටේ හොඳයි කියලා ඔබ හිතනවද නැත්නම් ඒකේ මම නැවත අහන්නේ කොහොමද ධන රින පැත්ත? ඔව් දැන් ඇත්තටම අපි ඒ හරහා ලැබෙන්න තිබ්බ විදේශ විනිමය ප්‍රමාණය ගත්තනම් කෙනෙක්ට හිතන්න පුළුවන් ඔව් මේක තිබුණා නම් යම් ආකාරයක සහනයක් වෙනවා කියලා. ඒ හා සමාන සාකච්ඡාවක් අපි කරනවා LRT ප්‍රොජෙක්ට් එක ගැන. ජපානයෙන් ඩොලර් බිලියන 2.0 ගානක ව්‍යාපෘතියක් ඒක අපි කරා නම් රට තුළට ඩොලර්ස් එනවා. ඒ හරහා යම් ආකාරයකට මේ ගැටලුව විසඳ ගන්න තිබුණා කියන එක. නමුත් MCC ගිවිසුම සම්බන්ධයෙන් මම හිතන්නේ නෛතික ප්‍රශ්න යම් මට්ටමකට තිබුණා. සහ ඒ හරහා යම් ආකාරයක සමාජ විරෝධයක් ඇති වෙලා තිබුණා. ඒක තමයි මම හිතන්නේ හේතු උනේ ඒ ව්‍යාපෘතිය. හැබැයි හරි දැනුවත් වීමක් ජනතාවට ලැබුණ නැති ප්‍රශ්නයක් තියෙනවද එතන? මොකද්ද ව්‍යාපෘතිය කියන එක? අඩුම ගානේ දේශපාලකයන් දන්නෙත් නැහැ. ඒක වෙන්න පුළුවන්. මොකද ඒකේ තොරතුරු මුල් අවස්ථාවේදී හරියට එළියට ආවේ නැහැ. එතකොට මිනිස්සු ලැබෙන තොරතුරු මත තමයි
තීරණ ගන්න සහ රියැක්ට් කරන්න ගන්න. එතනයි ගැටලුව තියෙන්නේ. සමහරක් ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තොරතුරු අපි ලබා දෙන්නේ නැහැ. නමුත් ව්‍යාපෘති කියන දේ ගත්තොත් එහෙම ඔබ කිව්වා හරි සිංගප්පූරුව වෙනත් රටවල් ගත්තොත් එහෙම මේ විදේශීය ඍජු ආයෝජන මත පදනම් වෙලා අපි ආර්ථික තීරණ කියන්නේ විදේශ ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ. ඒ වෙනුවට අපි කරලා තියෙන්නේ ණය මත පදනම් වෙච්ච ප්‍රතිපත්ති නැත්තම් ණය ලබාගෙන ආර්ථිකය හසුරවනවා කියන දේ. ණය සහ ඍජු ආයෝජන අතර වෙනසක් තියෙනවා. ණය අපි ගත්තාම ඒක පොලියත් එක්ක ආපහු ගෙවන්න ඕනේ. විදේශ ඍජු ආයෝජන මෙහි වත්කම් වල ආයෝජනය කරන්නේ ඔවුන් විසින්. එතකොට ඔවුන්ට ඒ සඳහා ඇත්තටම ප්‍රතිලාභයක් විදියට යම්කිසි ලාභාංශ ගෙවීම යන්න පුළුවන්. නමුත් මේ ආයෝජන දිගු කාලයක් රට තුල පවතිනවා. ඔවුන්ට හිතුනොත් මේක රටෙන් ඉවත් කර ගන්න ඕනේ කියලා ගන්නවා මිසක් නැත්තම් මේවා තියෙනවා. ඒ නිසා ඔය සිංගප්පූරු අනිත් රටවල් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මේ විදේශ ඍජු ආයෝජන තමයි ප්‍රවර්ධනය කරන්නේ. එතනදී මගේ මතය තමයි ලංකාවට අයිති භූමි ප්‍රමාණයක් විදේශීය සමාගමකට දෙනවා කියන එක වැරද්දක් නෙමෙයි. හැබැයි විදේශීය රටකට දෙනවා කියන එක ගැටලුවක්. ඔය දේ තමයි අපි විසඳ ගන්න ඕනේ. දැන් මම විදේශ ආයෝජකයෙක් නම් ලංකාවේ ඩොලර් බිලියනයක් මම ආයෝජනය කරනවා නම් මම මේ ආයෝජනය කරන මුදල සඳහා මට අඩුම ගානේ බිම් කොටසක්වත් දෙන්නේ නැත්තම් මට විශ්වාසනීයත්වයක් නැහැ මේ රටට ඇවිල්ලා ඩොලර් බිලියනයක් ආයෝජනය කරන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන්න ඕනේ. ඒ සඳහා ඉඩම් ලබා දෙන්න ඕනේ ව්‍යවසායකයන් සඳහා. නමුත් ගැටලුව තියෙන්නේ සමහරක් වෙලාවට මේ ආයෝජන හරහා අපි ලබා දෙන ඉඩකඩ රාජ්‍ය ආයතන රාජ්‍ය මැදිහත් වීම හරහා ලබා ගන්න බීම් කොටස් බවට පත් වෙනවා නම් එතන ජාතික ආරක්ෂාව අපේ වගේම ඉන්දියාවේ ජාතික ආරක්ෂාව කියන මේ ගැටලු ඔක්කොම එනවා. ඒ හරහා වෙනත් ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් ඕක විදේශ සමාගමක් නම් විදේශ සමාගම් එනකොට ඔවුන් සමග මේ ඩොලර් ලංකාව තුළට එනවා. ඒවා ප්‍රවර්ධනය කළ යුතුයි. හොඳයි මගේ අවසන් ප්‍රශ්නය. අපි රටක් විදිහට ඉදිරියට යන්න නම් මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක මේ තියෙන තත්ත්වයක් එක්ක ප්‍රමුඛ වශයෙන්ම අපි කරන්න ඕනේ මොකක්ද? අලුත් අගමැතිවරයෙක් ඉන්නවා. අපි හිතන අලුත් කැබිනට් මණ්ඩලයක් එයි. මේ කවුරු ආවත් කවුරු කරත් අපි අවසානයේ අපේ ජනතාවගේ ආර්ථිකයට තමයි බලපාන්නේ. ඔබ හිතන්නේ මොනවද අපි ශනිකව කළ යුතු දේවල්? ශනිකව එකක් තමයි අපි මහ බැංකුව අධිපතිතුමා මේක දවස් 2-3කට කලින් මට මතක හැටියට කියලා තිබුණා. ඔබට ටීවී එකක් ගන්න අවශ්‍ය නම් ඒක ගන්න එක පොඩ්ඩක් කල් දාන්න. ඒකට හේතුව තමයි අපි මේ වෙන විට ලංකාවේ ජනතාව පුරුදු වෙලා තියෙන අධි පරිභෝජනයකට මේ අධි පරිභෝජනය තුල අපි බොහෝ විට පරිභෝජනය කරන්නේ විදේශ රටවලින් ආනයනය කරන ලද්ද භාණ්ඩ. දැන් එහෙමනම් අපි පොඩි වෙලාවක් ජනතාව විදියට අපිට කරන්න තියෙන දෙයක් තමයි මේ වෙලාවේ ආනයනික භාණ්ඩ පරිභෝජනය කියන එක යම් මට්ටමකට අඩු කර ගන්න ඕනේ අපේ පැත්තේ. මොකද මේ ඉල්ලුම අඩු කරන්න ඕනේ. මේ සියලුම කරදර මැද්දේ 2021 ඩොලර් බිලියන 20ක් අපි ආනයනය කළා තියෙනවා බාහිර. එහෙනම් අපි මේක පොඩ්ඩක් අඩු කර ගන්න ඕනේ. ඒකට අපෙන් යම්කිසි කැපකිරීමක් කරන්න වෙයි. ඒ වගේම රාජ්‍යාංශයේ ප්‍රමුඛව මේ අනවශ්‍ය ව්‍යාපෘති සියල්ල මේ වෙලාවේ යම් ආකාරයකට නතර කළ යුතුයි. අනවශ්‍ය ව්‍යාපෘති ඩොලර් යොදාගෙන කරන අනවශ්‍ය ව්‍යාපෘති ඒව නවත්තන්න ඕනේ. ඒ හරහා අපිට ඇතිවෙන බලපෑම තමයි මේවා අපිට නැවත සාකච්ඡා කරන්න පුළුවන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක. මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ අලුත් ලේකම්තුමා මේක කියලා තිබුණා. ඩොලර් අරගෙන පාරවල් හදන ඒවා දැන්වත් පොඩ්ඩකට නවත්තන්න කියලා. මේ විනය අපි ගේන්න ඕනේ. අලුත් රජයේ මේ විනය ගේන්න ඕනේ. ඒතකොට විශේෂයෙන් දේශපාලන විනයක් තියාගන්න වෙයි. අනිවාර්යයෙන් දේශපාලනිකව හිතන විනයක්. ඒක රට ගැන හිතනවා මිසක් දේශපාලනිකව හිතන්නේ නැතුව. දැන් ඔකේ ගැටලුව තියෙන්නේ ඒ තත්ත්වයට අපිට යන්න පුළුවන්ද කියන ගැටලුව එන්නේ මේ අන්තර්වාරණ පාලන ඔය ඔක්කොන්ට පස්සේ ආයිත් නැවතත් මේගොල්ලෝ මේ සියලු දෙනාම ඡන්දයකට යන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා තමයි මං හිතන්නේ මේ අපේ අරගලය අපි භාවිත කරන්න ඕනේ. අපි මේ අවස්ථාව යොදා ගන්න ඕනේ ඔවුන්ට බලපෑම් කරන්න කල යුත්තේ මොකක්ද කියන දේ සම්බන්ධයෙන්. ඒ සඳහා පෙළඹවීමක් කරන්න. ව්‍යවස්ථාව තුළ යම් යම් වෙනස්කම් සිදුවිය යුතු නම් ඒ සඳහා අපි මේ
අරගලය භාවිතා කරන්න උන්ට මේ අවස්ථාවේදී මේ තියෙන ආණ්ඩුව තුළ මේ දේවල් කරගන්න. ඒ වගේම මේ පවතින කෙටිකාලීන ආණ්ඩුව තුළ අනිවාර්යයෙන්ම ඔය ඇමති මණ්ඩලය ඒ සීමා කිරීම ඒ සඳහා යම් යම් අපි නෝ ගයිඩ්ලයින්ස් හදන එක රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් යම් ආකාරයක ව්‍යුහයක් සකස් වෙන්න ඕනේ. මෙන්න මේ දේවල් අපි ඉක්මනටම කරගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ අපි අර කලින් කිව්වා වගේ ආර්ථික වශයෙන් හානිදායක, දේශපාලනික වශයෙන් වාසිදායක තීරණ සඳහා ඕනෑම ආණ්ඩුවක් බොහොම ඉක්මනට පෙළඹෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිවිපාක අපි නැත්තම් අපෙන් ඉස්සරහා ඉන්න පරම්පරාවක් අනිවාර්යයෙන්ම දරනවා. බොහොම ස්තුතියි. ඔබගේ ඉතාමත් වටිනා අදහස් අපේ මේ වැඩසටහනට එක් කිරීම පිළිබඳ මා නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, අද අපේ ආරාධිතයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතා. එසේනම් සිටියේ සංවාද වැඩසටහන මින් අවසන් වුණා. ඔබට සුබ දවසක්.